වස්සාන ධර්ම දේශනා පරදත්තූප ජීවී කියන പ്രേත කොටස ඉපදුනොත් උපදින අය പ്രേත ලෝකෙට වෙලා ඉන්නේ නැහැ. ඒ අය නැවතත් ගෙදර එන්න පුළුවන්. සමහර වෙලාවට කිසිම සම්බන්ධයක් නැතිව වගේ තියෙන කෙනෙක් ළඟටත් මැරිලා තියෙන්නේ අම්මත් නෙවෙයි තාත්තත් නෙවෙයි නැන්දත් නෙවෙයි මාමත් නෙවෙයි බාප්පත් නෙවෙයි පුංචි අම්මත් නෙවෙයි සහෝදරයෙකුත් නෙවෙයි ළඟ මිත්‍රයෙකුත් නෙවෙයි. එහෙත් පින්නතුනි මැරුණේ අපි දන්න කෙනෙක් යම් ප්‍රමාණයක්. එයා අපිට මුණ ගැහිලා තියෙන එක දවසයි. ඒ දවසෙන් එයාගේ හිත තුල අපි කෙරෙහි ඇල්මක් ඇති වුණා. ඒ දිගට ඇල්ම පැවතුනොත් බලන්න මොකද වෙන්නේ? ඒ ඇල්මත් එක්ක ඒ පුද්ගලයා ඒ പ്രേත ලෝකෙ ඉපදුනත් ඒ අදාළ තැනට එනවා. ඒ ගේ හොයාගෙන ඒ පුද්ගලයා හොයාගෙන ගමන් කරනවා. ඔන්න പ്രേත දෝෂේ නැහැටි. හැබැයි මේ പ്രേත දෝෂේ දුරු කරගන්න පුළුවන්. ඔබෙත් මිය ගිය අය ඕන තරම් ඔබේ නිවසට ඇවිල්ලා බලාගෙන ඉන්න වෙන්න පුළුවන්. ඒ අය ගැන අපි අනුකම්පාවෙන් පින් දෙනව වෙන්නත් පුළුවන්. නමුත් මිය ගිය අය ඒ තැන්වල සිටින අතර പ്രേත ලෝකේ ඉන්න අය තම තමන් ආශාව දැක්වූ තැනට ගමන් කරන නිසා ඒ ඇතිවන දෝෂය වළක්වාලන්නට අපට පුළුවන්. බුදුරතුන් වදාළ සූත්‍ර දේශනා ඕනෑතරම් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවල තේරුමත් දැනගෙන ඒ සූත්‍ර දේශනා පවත්වනවා නම් මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, මහානුභාව සම්පන්න කරණීය මෙත්ත සූත්‍රය, ඒ වගේම විවිධ සෙත් පිරිත් සජ්ජහායනා මෙන්න මේවා තමන්ගේ නිවසේ නිතර දෙවේලි පාවිච්චි කරනවා. අන්න ඒ කෙනා ඒ ගෙදර තියෙන പ്രേත දෝෂය ක්‍රමයෙන් ඉවත් වෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ මීට මාස 3කට පෙර ජනවාරි 18 වන දින පරලෝසපත් මාතර තොටමුණ නිල්වලා නිවසේ විසූ දයාබර සොහොයුරිය වන කාන්ති විදානගේ උපාසිකා මාතාවට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කරනු ලැබූ තෙමස් පූර්ණ ධර්ම දානමය පින්කම. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ නාපෝලි නගරයේ සේවයෙන් යුතු දයාසිරි විදානගේ මහත්මයා, ග්‍රේටා පෙරේරා මහත්මිය සහ සුනිත් ඉන්දික, ගයන් දුමින්ද යන ආදරණීය පුතුන් සහ නිරෝෂා නිල්මිනි, ඉරිෂා දමයන්ති, ආශා නිර්මලී ආදරණීය දියණියන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද ඔබට ඔබේ සිත් සතන්
නිවා සනසාලන්නට බුදු බණ පදයක් සිහිපත් කරලා දෙන්න තමයි මේ බලාපොරොත්තුව. පින්වතුනි, අද මේ උතුම් ධර්මදේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයේගෙන කටයුතු කරන්නේ ඉතාලියේ නාපෝලි නගරයේ සේවයේ නියුතු දයාසිරි විදානගේ මහත්මයා, ග්‍රේටා පෙරේරා මහත්මිය සහ සුනෙත් ඉන්දික ගයාන් දුමින්ද යන ආදරණීය පුතුන් සහ නිරෝෂා නිල්මිනී, ඉරේෂා දමයන්ති, ආශා නිර්මලි මේ ආදරණීය දියණියන් ඇතුළු පවුලේ පින්වත් පිරිස විසිනුයි. මේ පින්වතුන්ගේ ප්‍රධානතම අරමුණ තමයි මීට මාස 3කට පෙර එනම් ජනවාරි 18 වන දින පරලෝසපත් මාතර තොටමුණ නිල්වලා නිවසේ විසූ දයාබර සොයුරිය වන කාන්ති විදානගේ උපාසිකා මාතාවට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ තෙමස් පූර්ණ ධර්ම දානමය පින්කමක් සිදු කිරීම තමයි මෙහි ආරම්භය. ඉතින් මේ පින් කාන්ති විදානගේ උපාසිකා මාතාවට අත්පත් වේවා. ඒ දුක්ඛිත ස්ථානයක ඉන්නවා නම් අත මිදේවා, සැපයකටපත් වේවා. සැපයක ඉන්නවා නම් වඩා වර්ධනය වේවා. අවසන උතුම් නිවනින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු. පින්වතුනි, බණපදයක් ශ්‍රවණය කරනකොට තමයි දහම් දැනුම ධර්මඥානෙ වර්ධනය වෙන්නේ. අහපු බණපදයක් නැවත නැවත ශ්‍රවණය කරනවා නම් පින්වතුනි, අපිට අපේ දහම් දැනුම හොඳින් ස්ථාපිත කරගන්න පුළුවන් වෙනවා. ඇදතැන් තිබුණා නම් ඒවා ඍජු කරගන්න පුළුවන් වෙනවා. වැරදි තැන් තිබුණා නම් ඒවා නිවැරදි කරගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. යම් යම් සැක ස්ථාන තිබුණා නම් ඒ සැක දුරු කර ගැනීමට අවස්ථාව සැලසෙනවා පින්නතුනි. පින්නතුනි, අපේ හිත හැම වෙලාවෙම එකම අරමුණක පවතින්නේ නැහැ. අපි නිතරම පංචේන්ද්‍රයන්ගෙන් පංචකාම වස්තුන් ග්‍රහණය කරගන්නවා. එහිදී වෙන්නේ අපේ සිත තුළ ඇලීම් ගැටීම් ඇති වෙන එක. නිමිති අනුනිමිති පහළ වෙන එකයි. ඒ නිසා සිත බොහොම චංචලයි. සුළඟට ලෙලදෙන කොඩියක් වාගේ හැම වෙලාවෙම සෙලවෙමින් අලුත් අරමුණු තමයි ඇති වෙන්නේ. පින්වතුනි, අපි අෂ්ටලෝක ධර්මයට නිතර මුහුණ දෙනවා. ලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක්. මේ අෂ්ටලෝක ධර්මය හමුවෙහි අපිට ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් ලැබුණොත් අපට පුළුවන් වෙනවා අපේ සිත සතුටු කරගන්න. උද්දාමයටපත් වෙනවා. ලාභයේදී අපි කැමති, අපි බොහොම සතුටටපත් වෙලා තමයි ඒ ගැන හිතන්නේ, බලන්නේ, හොයන්නේ. ඒත් අපට අලාභයක්, දුකක්, කනස්සල්ලක්, නිന്ദාවක්, අපහාසයක් ආවහම අපි මානසික වැද වැටෙනවා පින්නතුනේ. සමහර වෙලාවට මනස වික්ෂිප්ත වෙනවා, නොසන්සුන් වෙනවා. සමහර වෙලාවට ජීවිතේ කලකිරෙනවා. එවැනි අවස්ථාත් ඔබට උදා වෙලා ඇති. ජීවිතේ එපා වුණු අවස්ථාත් ඇති. ඒ එපා වෙනව නම් අපිට එපා වෙලා තියෙන්නේ බලන්න හොඳට හිතලා කිසියම් ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ මේ අෂ්ටලෝක ධර්මයට මුහුණ දීමේදී ඇතිවන මානසිකත්වය නිසා. එවැනි අවස්ථාවන් වලදී හිතේ සතුට, සහනය, සංසිඳීම ඇති කරගන්න අපට පිහිටවන එකම ඖෂධය ධර්මයේ පමණයි පින්නතුනි. වෙනත් දෙයක් ලෝකේ නෑ ධර්මයේ තරම්. ඔබත් මගේ ජීවිත පින්නතුනි අංග සම්පූර්ණ නෑ. අපි කාගේ ජීවිතවල
යම් යම් දුර්වල අඩුපාඩුකම් තියෙනවා. අන්න ඒවා පිරිමසා ගන්න පියවා ගන්න අපට ඕන වෙන්නේ ධර්මය. මෙලෝ වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න. පරලොව ජීවිතය සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න. හැකියාව ලැබෙන්නේ බණපදයකින්. පින්වතුනි කෙනෙක් මිත්‍යා දෘෂ්ටියක ඉන්නවනම් අන්නේ මිත්‍යාවෙන් අත්මිදිලා සම්‍යක් දෘෂ්ටියට ප්‍රවිෂ්ඨ වෙන්න ධර්මයයි බලපාන්න. බණපදයකින් තමයි ඒ පුද්ගලයා තුල සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් ඥානය ඇති කරන්න පුළුවන් වෙන්නේ. පින්වතුනි මේ සියල්ලටම වඩා අපි අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අය අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ මහණෙනි මේ සසර අනවරාග්‍රයි. නිමක්ුණක් නැති මේ සංසාරේ අනන්ත විඳින දුක් දුරු කරගෙන උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න බලපාන්නේ බණපදයක්. මේ ලෝකේ කාටවත් පින්නතුනි බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑ. අඩුම ගානේ භාවනා කමඨහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කළ යුතුමයි. එහෙනම් ධර්ම ශ්‍රවණය කොච්චර වැදගත්ද? මෙලොව පරලොව වශයෙන් ලෞකික ලෝකෝත්තර වශයෙන් හැම අංශයකින්ම අපි තුල දියුණුවක් ඇති කරගන්නට නම් බලපාන්නේ ධර්මයයි. පින්වතුනි අපි කොහොම ජීවත් වුණත් යම් දවසක මරණයටපත් වෙනවා. මේ මරණයටපත් වීම කාටවත් වළක්වන්න බෑ. ජරම්පි පත්වා මරණං. ජරාවට වයසට ගිහිල්ලා හරි දි รา පත් වෙලා මරණයටපත් වෙනවා. මේක තමයි ඇත්ත යථාර්ථය. මේ මැරෙන මිනිස්සු එවලීම නැවත ප්‍රතිසන්දියක් ලබනවාද? එහෙම නැත්නම් කලක් මේ අභ්‍යවකාශයේ සැරිසරනවාද? එහෙම නැත්නම් දින 7ක් අපි දින 7න් දානෙ දෙන්නේ. ඒ දින 7න් පස්සේද උපත ලබන්නේ. ප්‍රතිසන්දියක් ලබන්නේ. ඒ දින 7න් 7 දවසින් දෙන පින් ධර්මදේශනා පවත්වල දානමය පින්කම් සිද්ධ කරලා ඒ දින පින පමණද ගන්න පුළුවන්. දින 7ට කලින් පින්කම් කරලා පින් දුන්නොත් පින් ගන්න බැරිද? මෙන්න මෙවැනි ගැටලු අප හමුවේ තියෙන ගැටලු පින්නතුනේ. බොහෝ අයට විසඳාගත නොහැකි තැන්. ඒ නිසා අපි ඒ පිළිබඳව නිවැරදි දැනුමක් ඥානයක් දෙන්න උත්සාහ කරනවා. පින්වතුනි කෙනෙක් ලාබාල වයසින් තරුණ වයසින් වැඩිහිටි වයසින් නැත්තම් වයෝ වෘදුණා. ඔය ඕනම වයස් කාණ්ඩයකදී මැරෙන්න පුළුවන්. මටත් ඔබටත් අපි දෙගොල්ලටම මේ මරණය උරුමයි. මේක සිහි කරන්න කැමති වුණත් අකමැති වුණත් මේක දැනගත්තත් නොදැනගත්තත් යථාර්ථය එකයි. අපි කවුරුත් මැරෙනවා. නමුත් ඒ සිහි කරන්න කැමති නැහැ. කොයි වෙලාවෙ කොයි ආකාරයෙන් මලත් සිහිය ඇතුව මලත් සිහිය නැතුව මලත් ජරාවටපත් වෙලා මලත් හදිසි රෝගයකින් මලත් සියදිවි හානි කරගත්තත් සියදිවි හානි කර ගැනීම විවිධ අවස්ථා තියෙනවා. කෝච්චියට බෙල්ල තියෙනවා. ගඟේ මූදේ පනිනවා. වහ බොනවා. ගෙලවැලලා ගන්නවා. වෙඩි තියා ගන්නවා. බෝම්බ පත්තු කර ගන්නවා. මෙවැනි අවස්ථා ඕනේ තරම් තියෙනවා. මේ අවස්ථා කොතෙකුත් තිබුණත් මරණාසන්න මොහොතට ආවහම අවසානයේ ඇති වෙනවා චුතිසිත කියලා එකක්. චුතිසිත කියලා කියන්නේ මෙලොව ජීවිතය
අවසන් වෙන මොහොතේ ඇතිවන සිත සහ සිතුවිලි. ඒ ඇතිවන චුතිසිතේ ස්වභාවය අනුව තමයි ඊළඟ භවයේ ප්‍රතිසන්දිය සිදුවන්නේ. අවසාන සිතට යහපත් සිතුවිල්ලක් ආවොත් ඒ යහපත් සිතුවිල්ල අනුව ඊළඟ භවයේ හොඳ උපතක් ලැබෙනවා. අවසාන සිතට අයහපත් සිතුවිල්ලක් ආවොත් ඒ අනුව ඊළඟ භවයේ අයහපත් ප්‍රතිසන්දියකුයි ලැබෙන්නේ. පින්වතුනි, අපිට බලපාන අවස්ථා තියෙනවා. අපි ජීවිත කාලේ කරපු කුසල අකුසල් තියෙනවා. මේ කුසල අකුසල කර්මවලට අනුව අපට අවසාන චුතිසිත සකස් වෙනවා. මේක සිහිය ඇතුව මලත් සිහිය නැතුව මලත් චුතිසිත ඇතිවීම සිද්ධ වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් සිහිය නැතුව මලොත් එවැනි තත්වයක් නැහැ, චුතිසිතක් ඇති වෙන්නේ එක නැහැ කියලා. නෑ, චුතිසිත ඇති වෙනවා. සිතයි සිහියයි කියන්නේ මා නිතරම කියලා තියලා තියෙනවා දෙකක්. සිත පාලනය කරන්නේ සිහිය විසින්. ඒ නිසා සිහිය තමයි සිතේ පාලකයා. එතකොට සිහිය නැති උනායි කියලා සිත නැති වෙන්නේ නැහැ. සිත තියෙනවා. සිහිය නැති වුණොත් වෙන්නේ සිතට ඇතිවෙන සිතුවිලි පාලනය කරන්න කෙනෙක් නැති වෙන එක විතරයි. හැබැයි සිතට සිතුවිලි ඇති වෙනවා. ඒක නතර කරන්න බෑ. එහෙනම් අවසාන මොහොතේ මරණාසන්න මොහොතෙත් මෙන්න මේ විදියට සිතට සිතුවිලි ඇති වෙනවා, සිහිය ඇතත් සිහිය නැතත්. පින්නතුනි, දැන් ඔන්න මරණාසන්න මොහොතට ඇවිල්ලා අවසාන සිත ඇති වුණා. එතනින් මෙලොව ජීවිතය අවසන්. හැබැයි භවය එතනින් අවසන් නැහැ. මේ ජීවිතය අවසන් වුණාට භවය අවසන් නැහැ. මේ ජීවිතය එතනින් අවසන් වුණාට අපි තුල තණ්හාව, අවිද්‍යාව තියෙනවා. තණ්හාව තියෙනවා නම් අල්ලා ගැනීමක් තියෙනවා. ඒ නිසා ඊළඟ භවයකට අපි යනවාමයි. අපි මැරිලා ගිහිල්ලා උපදින ස්ථාන 31ක් තියෙනවා. ඒ 31 කවර තැනක හෝ ප්‍රතිසන්දියක් ලබනවා අපි තුල තෘෂ්ණාව තියෙන නිසා. මා කිව්වා යහපත් චුතිසිතක් ඇති වුණොත් මනුෂ්‍ය ලෝකේ උපදින්න පුළුවන්. දිව්‍ය ලෝක 6න් එකක උපදින්න පුළුවන්. ප්‍රතිසන්දිය ලබන්න පුළුවන්. ඊළඟට ධානය ලබාගෙන තියෙනවා නම් බ්‍රහ්ම ලෝකයක උපදින්න පුළුවන්. ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය. ධානය ලබාගෙන නැත්නම් බ්‍රහ්ම ලෝකේ යන්න බෑ. එහෙනම් අපිට වෙන්නේ කලපින් අනුව මනුෂ්‍ය ලෝකේ හෝ චාතුරු මහා රාජිකේ තාවතින්සේ යාමය තුසිතය නිම්මාන රතිය පරනිම්මිත වශවර්ති යන දිව්‍ය ලෝක 6න් එකක උපදින්න. දැන් පින්වතුනි, මනුෂ්‍ය ලෝකෙ ඉපදෙනවා නම් මව් කුසක පිළිසිඳගෙන තමයි නියම උපතක් නම් දසම සම්පූර්ණ වුණාම දින 28 ඒවා 10ක්. ඒකට තමයි දසමාසය කියන්නේ. දින 280ක්. සම්පූර්ණ වුණාම ස්වාභාවික දරුවෝ උපතක් නම් ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. ඊට අඩු වයසෙනුත් දරුවෝ උපදිනවා. ඒ තම තමන්ගේ කර්ම ශක්තිය අනුව. මේකට කර්මයේ බලපානවා. උපත සඳහා. මරණාසන්න මොහොතේත් මරණයටත් කර්මයේ බලපෑව. උපතටත් කර්මයේ බලපානවා. ඒක මටත් ඔබටත් කාටත් සාධාරණයි. දැන් පින්නතුනේ, මා මුලින් මතක් කළා මරුණු නිමේෂයේම ප්‍රතිසන්දියක් සිදු වෙනවාද? එහෙම නැත්නම් හිස් අවකාශයේ සැරිසරනවාද? එහෙම නැත්නම් දින 7ක් ගියාට පස්සේ දෙනු ලබන පිනුත් අරගෙනද ප්‍රතිසන්දිය ලබන්නේ? එතෙක් මේ අවකාශයේ සැරිසරමින් සිටිනවාද? මෙන්න මේ ගැටලුව තමයි මෙතෙන්දි දැන් විසඳා ගන්න ඕන. 1.
මියගිය මොහොතේම උපදිනවාද නැත්නම් ප්‍රතිසන්දියක් ලබනවාද? ඔව්. මියගිය නිමේෂයේම අතරක් නැතුව ප්‍රතිසන්දියක් ලබනවා. පින්වතුනි, මනුෂ්‍ය ලෝකේ උපදිනවා නම් මව් කුසක තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. දිව්‍ය ලෝකයක ඉපදිනවා නම් මව් කුසක පිළිසිඳ ගැනීමක් නැහැ. දිව්‍ය ලෝකයේ දිව්‍ය අම්මලා දිව්‍ය තාත්තලා නැහැ. දිව්‍ය ලෝකේ පහළ වෙන්නේ ඕපපාතිකවයි. එක විට තමයි පහළ වීම සිද්ධ වෙන්නේ. ඒ යහපත් ප්‍රතිසන්දියක් නම්. පාපී සිතුවිල්ලක් හිතට ඇවිල්ලා අපි දුගතියක උපදිනවා නම් නිරයේ උපදින්නේ ඕපපාතිකව. പ്രേත ලෝකේ උපදින්නේ ඕපපාතිකව. තිරිසන් ලෝකේ ඊට වඩා වෙනස්. මව් කුසක වෙන්න පුළුවන්, බිත්තරයකින් හට ගන්න පුළුවන්, මේ වගේ. ඒ නිසා අපට පැහැදිලිව පේනවා කෙනෙක් මව් කුසක පිළිසිඳ ගන්නත් පුළුවන්, එක විටම පහළ වෙන්නත් පුළුවන්. එහෙනම් ඒක කොයි වෙලාවෙද සිද්ධ වෙන්නේ? මරුණු නිමේෂයේම. කවුද උපදින්නේ? මමද නැත? මම වෙනුවට වෙන කෙනෙක්ද උපදින්නේ? ඒත් නැත. මමම උපදිනවා කියලා කිව්වොත් එතන ආත්ම සංකල්පයට වැටෙනවා. මම නෙමෙයි මම වෙනුවට වෙන කෙනෙක් උපදින්නේ කියලා කිව්වොත් එතන වැටෙන්නේ උච්ඡේද දෘෂ්ටියටයි භෞතිකවාදයටයි. මම වෙනුවට වෙන කෙනෙක් උපදිනවා කියලා කිව්වොත්. එහෙනම් අපිට පින්වතුනි මම උපදින්නෙත් නැහැ. මං වෙනුවට වෙන කෙනෙක් උපදින්නෙත් නැහැ. මට යම් සම්බන්ධයක් තියෙන කෙනෙක් උපදින්නේ. නූලකින් වාගේ සම්බන්ධයි. මොකක් එක්කද? විඥානයත් එක්ක. ඒ නිසා මමද උපදින්නේ නැත, වෙන කෙනෙක්ද උපදින්නේ නැත, නචසෝ නචාඤ්ඤෝ. එහෙනම් ප්‍රශ්නේ නිරවුල් වුණාද? මොකද්ද? මරුණු නිමේෂයේම ප්‍රතිසන්දියක් ලබනවාද? බය නැතුව දැනගන්න. ඔව්. අතර කාලයක් සැරිසරන කාලයක් නැද්ද? නැත. සමහරව හිතනවා දින 3ක්, දින 7ක්, මාසයක්, මාස 3ක්. මේ ආත්මය, මියගිය පුද්ගලයාගේ ආත්මය මේ අවට සැරිසරනවායි කියලා. මැරිච්ච පුද්ගලයාගේ ගෙදර අවට සැරිසරනවා. අන්නේ සැරිසරා තමයි මොකද්ද වෙන්නේ? බලන්න උපතක් ලබන්නේ. එහෙම විශ්වාසයක් තියෙනවා. මේ විශ්වාසය ඊටාම මිත්‍යාවක්. මැරිච්ච කෙනා එක දිනක්වත්, එක පැයක්වත්, එක විනාඩියක්වත්, එක තප්පරයක්වත් මරුණු ස්ථානයේ සැරිසරීමක් නැහැ. ඉතින් කොහෙද දින 7ක් සැරිසරනවා කියන්නේ? ඒක මිත්‍යාවක්. මැරිච්ච කෙනා නිමේෂයේම නැවත ප්‍රතිසන්දියක් ලබනවා. සැරිසරන කාලයක් නැහැ. අන්තරා භව කියන සංකල්පයක් නැහැ. ඒක වැරදි. මරුණා, තව තැනක ප්‍රතිසන්දිය ලැබුවා. මරුණු කෙනාට දින 7ක් යනකම් පින්ගත නොහැකිද? මෙන්න මේක තවත් ප්‍රශ්නයක්. මරුණු කෙනාට දින 7ක් යනකම් පින් ගන්න බැරි නම් එතෙක් ඔහු හිර වෙලා ඉන්නේ යම් තැනක. පින් අරගෙන නම් යහපත් තැනකට යන්නේ එතෙක් බල ඉන්නවා පින් ලැබෙනකම්. මේ අදහසද ඊටාම වැරදි මිත්‍යාවක්. මල පුද්ගලයාට දින 7 දවසේ බණත් දානයක් දීලා පින් දුන්නාම තමයි පින් ගන්න කියලා
අනෙක් පින් ගන්න බෑ කියලා වැරදි චින්තනයක් තියෙනවා. ඒක වැරදි. එහෙනම් මොකද්ද හරි දේ? මරුණු කෙනා මා කිව්වේ මේ මොහොතේම ප්‍රතිසන්දියක් ලබනවා. අපි දවසෙන් පින්කම් කරනවා. දවස් දෙකකින් කරනවා. තුන්වෙනි දවසේ කොහොමත් පින්කම කරනවා. මොකද්ද? ස්වාමීන් වහන්සේලා වඩම්මලා පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් වෙලා ඒ වගේම දැහැත් ගිලම්පස පිළිගන්වලා මතක වස්ත්‍ර පූජා කළා දන් දීලා අනිත්‍ය මෙනෙහි කළා භාවනා කරලා ඔහු ජීවිත කාලය තුලදී සිද්ධ කරගත් පින්කනුත් මතක් කරලා මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? පුණ්‍යානුමෝදනාව කරලා ඒ අදාළ මියගිය පුද්ගලයාට පින් දීමක් කරනවා. දැන් පින්නතුනේ මේ පින් දීම කලේ මියගිය එක්කෙනා දින 7ක් ගියාට පස්සේද? නෑ. තුන්වෙනි දවසේ මේ කලේ. ඒතකොට එදා පින් දුන්නා. එහෙනම් හිතාගෙන හිටියට දින 7 පින්කම කරලමයි පින් දෙන්න ඕන කියලා ඒක තමන්ගේම ක්‍රියාවකින් වැරදි කියලා ඔප්පු කරලා තියෙනවා. මොකද්ද ක්‍රියාව? දින 3න් පින් දීලා තියෙනවා. දාන සීල භාවනා සංඛ්‍යාත පුණ්‍ය ක්‍රියා 3ක් කරලා පින් දීලා තියෙනවා. එහෙනම් ඒ පින ගත්තේ නැත්තම් ගන්න බැරි නම් මොකටද දෙන්නේ? එහෙනම් පින්නතුනි දින 7ක් ගේයවට සැරිසරනවාය දින 7කින්මයි පින්කම කරන්න ඕනේ කියලා වැරදි චින්තනයක් අපි තුල තියෙනවා. ඒක වැරදි. ඒ නිසා 7 දවසේ පින්කම් කළා පින් දුන්නට වරදක් නැහැ. නමුත් එතෙක් බලාගෙන ඉන්න ඕන නැහැ. අපි ඊට කලින් උත්තන් දීලා පින් දෙනවා. එහෙනම් මැරිච්ච කෙනාට ඒ මැරුණු නිමේෂයේ ඉඳලා පින් දෙන්න පුළුවන්. අපිට කියන්න බෑ පින් ගනීද නොගනීද කියලා. දෙවියෙක් වෙලා සිටියොත් පින් ගනීවි. නිරේ ඉපදුනොත් පින් ගන්න බෑ. මිනිස්සෙක් වෙලා ඉපදුනත් පින් ගන්න බෑ. තිරිසන් ලෝකේ හිටියත් පින් ගන්න බෑ. පින් ගන්න පුළුවන් പ്രേත ලෝකේ පරදත්තූප ජීවි කියන പ്രേත කොටසේ උපත ලබා ඇතනම් පමණයි පින්නතුනේ. වෙනත් ක්‍රමයකට පින් ගන්න බෑ. ඒ නිසා පින් ගන්න පුළුවන් දෙවියෙකුට එහෙම නැත්නම් പ്രേත ලෝකෙත් පරදත්තූප ජීවි කියන කොටසට. ඒ කොටසට තමයි පින් ගත හැකිවන්නේ. එහෙනම් දැන් ඔබට මේ ගැටලු निराකරණය වුණා. මැරිච්ච කෙනෙක් කවද්ද පින් ගන්නෙ? ඒක දැන් දන්නවා. ප්‍රතිසන්දිය ලබන්නේ චුතිසිතට අනුව කොතනද? දන්නවා. ඒ නිසා පින්නතුනේ මේක තමයි ඇත්ත. දැන් අපි කරන පින්කම් ගත්තාම අන්නේ කරන ලද පින්කම් එහෙම නැත්නම් පව්කම් අපි පස්සෙන් ගමන් කරනවා. එය ධම්මපදයේ යමක වග්ගයේ පැහැදිලිව දක්වලා තියෙනවා. අපි දූෂිත මනෝභාවයකින් හෙවත් වැරදි මානසිකත්වයකින් යම් කිසි ක්‍රියාවක් කායික වශයෙන් යමක් කියනවා නම් කායික වශයෙන් යමක් කරනවා නම් වාචසික වශයෙන් යමක් කියනවා නම් මනසින් යමක් හිතනවා නම් මෙන්න මේ කරන ලද කර්ම දූෂිත මනෝභාවයකින් යුක්ත නම් කලේවා අකුසල කර්ම පාප කර්ම. අන්නේ පාප කර්ම අකුසල කර්ම අපි
පසු පස ගමන් කරනවා පින්නතුනි. ඒකින් වළකින්න මොනම జగතෙකුටවත් බෑ. අපි හිතමු කෙනෙක් කුසල කර්ම කරලා තියෙනවා. බණ භාවනා කරන්නේ. ඔහු මැරෙන වෙලාවේ ඒ කරන ලද කර්මයකින් හොඳ චේතනාවක් හිතට ආව මතක් වුණා. ඒ අනුව මරණින් මතු යහපත් ප්‍රතිසන්දියක් ලබා ගත්තා. ඔන්න ප්‍රතිසන්දිය යහපත් වුණා. දැන් පින්නතුනේ කෙනෙකුට අපි කිව්වා පින් ගන්න පුළුවන් අයත් ඉන්නවා, පින් ගන්න බැරි අයත් ඉන්නවා. පින් ගන්න පුළුවන් අය පින් අරගන්නවා, පින් ගන්න බැරි අය කරන්න දෙයක් නැහැ. දැන් බලන්න මා මතක් කරගෙන ගියේ යම් කිසි කෙනෙක් කරන ලද යහපත් වූ අයහපත් කර්මවලට යහපත් වූ අයහපත් ප්‍රතිවිපාක ලැබෙනවා. දැන් හොඳම උදාහරණයක් මම කියන්නම්. ඒ තමයි පින්නතුනි සීවලී මහරහතන් වහන්සේ හා ලෝසක මහරහතන් වහන්සේ. බලන්න අපි කරන ලද කර්මය අපේ පසුපස එන විදිය. සීවලී මහරහතන් වහන්සේ සංසාරේ අනන්ත පින් කරපු උතුමෙක්. බොහෝම දයානුකම්පාවෙන් තමයි ඇවිත්තේ ඒ කටයුතු සංසාරේ කලේ දන් දුන්නේ. එතකොට අපිට පැහැදිලි සීවලී මහරහතන් වහන්සේ සංසාරේ අනන්ත දන් දුන් නිසා ලෝකයා වෙනුවෙන් හිතානුකම්පාවෙන් දයානුකම්පාවෙන් දන් දුන්නු නිසා ඒ දානානිසංස හැටියට තමයි මෙලොව ඉපදුනා. මෙලොව ඉපදිලා බලන්න පින්නතුනි පැවිද්ද ලැබලා ලාභී නතර අග්‍රස්ථානයටපත් වුණා. එහෙනම් අපි කරන ලද කර්මය අපේ පස්සෙන් එනවා කියන එකට හොඳ සාධකයක්. මේ කියන්නේ කුසල කර්ම ගැන. එහෙනම් සීවලී මහරහතන් වහන්සේ අප්‍රමාණ දන් දීලා තියෙන සංසාරේ කුසල කර්ම කරලා තියෙනවා. උන්වහන්සේ පසුපස මේ කුසල කර්ම ගමන් කරනවා. උන්වහන්සේට කවදාවත් පින්ඩපාති වරදින්නේ නැහැ. දානේ වරදින්නේ නැහැ. හැමදාමත් දාණය කිසිම අඩුවක් නැතුව ලැබෙනවා. ගහක් ගලක් උඩ හිටියත් මහ මොහොතේ හිටියත් දානේ කිසි අඩුවක් නැහැ. එහෙනම් කර්මය මේ කිව්වේ යහපත් කර්ම. කර්මය අපේ පසුපස එන බවට කදිම සාධකයක් මා මේ කිව්වේ. ඒකම බලන්න ලෝසක මහරහතන් වහන්සේ. ලෝසක මහරහතන් වහන්සේ හැමදාම පිණ්ඩපාත යනවා. කවදා පිණ්ඩපාත ගියත් කිසිම දවසක උන්වහන්සේගේ පාත්‍රයට දන් ලැබුණේ නැහැ. උන්වහන්සේ හැමදාම පන්සලට එන්නේ හිස් පාත්‍රයෙන්. මිනිස්සුන්ට පේන්නේ උන්වහන්සේගේ පාත්‍රය පිරිලා වගේ. ඒ නිසා උන්වහන්සේ හිස් පාත්‍රයෙන් පන්සලට එන අතර අනිකුත් ස්වාමීන් වහන්සේලාට ලැබෙන දාණයෙන් තමයි උන්වහන්සේටත් යැපෙන්න සිද්ධ වුනේ. හැබැයි පින්නතුනි රහතන් වහන්සේ කෙනෙක්. රහත් වෙලා කෙලෙස් නැසලා සසර ගමන අවසන් කළ උතුමෙක්. නැවත උපතක් නැහැ. ඒ වුණත් බලන්න දානය නොලැබුණු හැටි. එහෙනම් කළ කර්මය අපේ පසුපස ගමන් කරනවාද නැද්ද? ගමන් කරනවා. මේක තේරුම් ගන්න ඕන. හුඟක් අය හිතන්නේ මෙලොව පේන්නේ නැහනේ.
පරලොව පේන්නෙත් නැහැ. ඒ නිසා පින්නතුනි හුඟක් අය මේ කර්මය පිළිගන්නේ නැහැ. ඕවා අපේ පස්සෙන් එනවයි කියලා පිළිගන්නේ නැහැ. හැබැයි යමක් වෙනකන් ඔහොම ඉඳේ. කවද හරි දවසක ඔය කරන ලද කර්මවලට ප්‍රතිවිපාක එන එක වළක්වන්න බෑ. ඒක කුසල කර්මයක් වුණත් අකුසල කර්මයක් වුණත් එහෙමයි. අකුසල කර්මයක් ගත්තොත් කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි කිනිසේ ඇඳින එපව් දුරලන උපදේශේ නුදුන මැනවි තුන් දොර අවකාශේ. බලන්න කොච්චර ආදර්ශයක්. තමන් කරන ලද කර්මය තමන් පස්සෙන් එනවා. වැරදි කළොත් ඒවට දඬුවම් විඳින්න. ඒවට කර්ම විපාක විඳින්න සිද්ධ වෙනවා. මේක තමයි කර්මයේ ස්වභාවය. එහෙනම් අපි යම් කර්මයක් කළොත් ඒක කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද ගැටලුවක් නැහැ. ඒක අපේ පසුපස එනවා. කුසල කර්මයක් කරලා තිබුණොත් ඒක අපේ පස්සෙන් ඇවිල්ලා අපිට සැප විපාක දෙනවා. අකුසල කර්මයක් කරලා තිබුණොත් ඒව අපේ පසුපස ඇවිල්ලා දුක් විපාක ගෙන දෙනවා. මේක තමයි ස්වභාවය පින්නතුනේ. අපි ඒක තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ තාම ලස්සනට මේ දේශනාව කළා. එහෙනම් අපේ ජීවිතයේ තුල පින්නතුනේ අපි හොඳ කර්ම, කුසල කර්ම, යහපත් කර්ම, පුණ්‍ය කර්ම සදාචාරාත්මක දේ සිද්ධ කරන්නට තමයි හැම මොහොතකම උත්සාහ කරන්න ඕන. එහෙම වුණොත් අපි සාර්ථකයි. නැත්තම් අපි අසාර්ථකයි. මොහොතක් පාසා හිතන්න ඕනේ ඒකයි. දැන් අපි අර මැරිලා දින 3න් පින් දුන්නා. එතකොට මේ පින ගන්න ඔහුත් වාසනා ගුණයක් තියෙන්න ඕන. අපිට හරියටම කියන්න බෑ මේ පින ගත්තාද නැද්ද කියලා. මොකද පින් අවශ්‍ය නොවන තැනක ඉන්නව නම් පින් ගන්න බෑ. දැන් මනුස්ස ලෝකේ අපිට පින් ගන්න බෑ කාගෙන්වත්. දැන් අපිට ගිය භවයේ ඕන තරම් අපි මැරිච්ච තැන් වලින් පින්කම් කරනවා ඇති තවමත්. අපි වෙනුවෙන්. නමුත් අපිට ඒ පින දකින්න පුළුවන්ද බෑ. ඒ පින ගන්න පුළුවන් දෙයක් බෑ. මොකද අපිට උසස් මනසක් තියෙනවා. ඒ නිසා අපට පින්කම් කරගන්න පුළුවන්. පින්කම් කරගන්න අවස්ථාව දීලා තියෙන්නේ ඒකයි. ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා පින්නතුනි අපි පින්කමක් කරලා පින් දුන්නාම පින් ගන්න පුළුවන් දිව්‍ය ලෝකේ දෙවියන්ට പ്രേත ලෝකේ පරදත්තූප ජීවී කියන പ്രേත කොටසට. ඔන්න ඔය කොටස් දෙකට තමයි පින් ගත හැකි. මේ දෙවියෝ අතරත් අල්පේශාක්‍ය මහේශාක්‍ය කියලා දෙවිවරු කොටස් දෙකක් ඉන්නවා. දැන් අපි පින ගන්න මහේශාක්‍ය දෙවියෙක් ඉද නැහැ. ඇයි එන්නේ නැත්තේ? ඔහු මහේශාක්‍ය වෙලා තියෙන එච්චර පින් කරගෙන. ඒ නිසා පින්නතුනේ අල්පේශාක්‍ය දෙවියෙක් අපේ පින ගන්නේ. එහෙම නැත්තම් පරදත්තූප ජීවී කියන പ്രേත කොටසේ උපත ලබා ඇතනම් අපේ පින් ගන්න පුළුවන්. එතකොට අපි මරුණු මොහොතේ දෙන පින, දින 3කින් දෙන පින, 7 දවසෙන් දෙන පින ගන්න පුළුවන්. දැන් මැරිච්ච කෙනා අවකාශයේ සැරිසරන්නේ නැත්තම් මොකටද දින 7ෙන්ම දානෙ දෙන්නේ? දින 7ට යම කරගෙන තියෙන අපේ පහසුවට. ඒ වෙලාවට හරියටම පින ගන්න එතෙන්ට සම්බන්ධ වුණොත් ඒ පින අරගෙන සැපයකටපත් වෙන්න පුළුවන්. දැන් සමහරු කියන්නේ එහෙනම් සැරිසරනෝ දැක්කා, සැරිසරනෝ ඇඟුණා, අපේ ගෙදර പ്രേත දෝෂයක් තියෙනවා. പ്രേත දෝෂ තියෙන්න පුළුවන්. පින් ගැනීමයි പ്രേත දෝෂයයි
ඒක වෙනස් දෙකක්. ප්‍රේතයෝ වෙන්නේ කවුද? ප්‍රේතයෝ වෙන්නේ මිනිස්සුයෝම තමයි. වෙන කෙනෙක් නෙවෙයි, මිනිස්සුයෝමයි ප්‍රේතයෝ වෙන්නේ. ප්‍රේතයෝ වෙන්නේ කොහොමද? පින්නතුනේ, මරණාසන්න මොහොතේ. අපි මැරෙන්නේ තණ්හාව නැති කල්ල නෙමෙයිනේ, තණ්හාවත් එක්ක. නමුත් අපි මරණාසන්න මොහොතේ අපේ හිත තුල අධික තණ්හාවක් ඇති වුණොත්, මේ අධික තණ්හාව නිසාම අපි මැරිලා ගිහිල්ලා උපදින්නේ പ്രേත ලෝකේ. പ്രേත ලෝකේ ඉපදුණු කෙනා එහි සිටිනවාද? නැත. කොහෙද ඉන්නේ එහෙනම්? නැවතත් සොයාගෙන තමන් ආශාව තියෙන තැනට ගමන් කරනවා. ආශාව තිබුණේ ගෙදරද? ගෙදර යනවා. කුඹුරේද? කුඹුරට යනවා. වාහනේද? වාහනේට යනවා. බඩු මුට්ටු වලටද? බඩු මුට්ටු වල එක ඉන්නවා. ස්වභාවය ඔකයි. ඔන්න අධික තණ්හාවෙන් මැරුණාම වෙන දේ. හම්බ කරනෝ සල්ලි කෝටි ප්‍රකෝටි ගණන්. හම්බ කරලා ඒව වියදම් කරගන්න මාධ්‍ය නැහැ. වියදම් කළා ඉවර කරන්න බෑ. වියදම් කළා ඉවර කරන්න බැරි තැන ඒවා මගේ කියලා හිතින් බදා ගන්නවා. දැන් පරදත්තූප ජීවී කියන പ്രേත කොටස ඉපදුනොත් പ്രേත ලෝකේ උපදින්නේම තණ්හාව නිසා. උපදින අය මා කිව්වා പ്രേත ලෝකෙට වෙලා ඉන්නේ නැහැ. ඒ අය නැවතත් ගෙදර එන්න පුළුවන්. සමහර වෙලාවට කිසිම සම්බන්ධයක් නැතිව වගේ තියෙන කෙනෙක් ළඟටත් මැරිලා තියෙන්නේ අම්මත් නෙවෙයි, තාත්තත් නෙවෙයි, නැන්දත් නෙවෙයි, මාමත් නෙවෙයි, බාප්පත් නෙවෙයි, පුංචි අම්මත් නෙවෙයි, සහෝදරයෙකුත් නෙවෙයි, ළඟ මිත්‍රයෙකුත් නෙවෙයි. එහෙත් පින්නතුනේ මැරුණේ අපි දන්න කෙනෙක්. යම් ප්‍රමාණයක්. එයා අපිට මුණ ගැහිලා තියෙන එක දවසයි. ඒ දවසෙන් එයාගේ හිත තුල අපි කෙරෙහි ඇල්මක් ඇති වුණා. ඒ දිගට ඇල්ම පැවතුනොත් බලන්න මොකද වෙන්නේ? ඒ ඇල්මත් එක්ක ඒ පුද්ගලයා ඒ പ്രേත ලෝකෙ ඉපදුනත් ඒ අදාළ තැනට එනවා. ඒ ගේ හොයාගෙන ඒ පුද්ගලයා හොයාගෙන ගමන් කරනවා. ඔන්න പ്രേත දෝෂේ නැහැටි. හැබැයි මේ പ്രേත දෝෂේ දුරු කරගන්න පුළුවන්. ඔබෙත් මිය ගිය අය ඕනතරම් ඔබේ නිවසට ඇවිල්ලා බලාගෙන ඉන්න වෙන්න පුළුවන්. ඒ අය ගැන අපි අනුකම්පාවෙන් පින් දෙනව වෙන්නත් පුළුවන්. නමුත් මිය ගිය අය ඒ තැන්වල සිටින අතර പ്രേත ලෝකේ ඉන්න අය තම තමන් ආශාව දැක්වූ තැනට ගමන් කරන නිසා ඒ ඇතිවන දෝෂය වළක්වාලන්නට අපට පුළුවන්. බුදුරතුන් වදාළ සූත්‍ර දේශනා ඕනෑතරම් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවල තේරුමත් දැනගෙන ඒ සූත්‍ර දේශනා පවත්වනවා නම් මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, මහානුභාව සම්පන්න කරණීය මෙත්ත සූත්‍රය, ඒ වගේම විවිධ සෙත් පිරිත් සජ්ජායනා, මෙන්න මේවා තමන්ගේ නිවසේ නිතර දෙවේලි පාවිච්චි කරනවා නම් අන්න ඒ කෙනා ඒ ගෙදර තියෙන പ്രേත දෝෂය ක්‍රමයෙන් ඉවත් වෙනවා. අනේක තමයි අවශ්‍ය. ඒ නිසා උත්සාහ කරන්න තමන්ගේ මේකෙන් කියන්නේ ආශාවෙන් මැරෙන්න කියන එක නෙවෙයි. ආශාවෙන් මැරෙන්න එපා. අතහැරලා මැරෙන්න. අතහැර ගන්න මැරුණු කෙනා, අතහැර ගන්න බැරුව මැරුණු කෙනා ගැනත් අනුකම්පා කරන්න. එයාට පුණ්‍යානුමෝදනාවක් කරන්න. හොඳ පින්කමක්, පින් ගන්න පුළුවන් පින්කමක්, බරපතල පින්කමක් කරලා පුණ්‍යානුමෝදනා කළොත් එයා පින් අරගෙන සතුටටපත් වෙලා പ്രേතාත්මිනුත් අත්මිදිලා ඔබටත් ආශිර්වාද කරાવી. හැබැයි පින්නතුනි പ്രേත ලෝකේ මං කිව්ව හැම කෙනාටම පින් ගන්න බෑ. තවත් ඉන්න කොටසක් අර പ്രേත ලෝකේ වන්තාසික, කුප්පිපාසික, නිජ්ජහම තණ්ඩික ආදී කොටස්. අන්නේ කොටස් වලට පින් ගන්න බැරි නිසා ඒගොල්ලෝ නිවසට ආවොත් අපි කරන දේ දන්නවනේ. ඒ අය ඔය තුම්මන් හන්දිවල, බඩ වැටිවල මේ වගේ ස්ථානවල රැඳී සිටිනවා. රැඳී සිටීමෙන්
ඒ പ്രേත ලෝකයේ പ്രേත ආත්මය ගත කරලම තමයි එතනින් අත් මිදෙන්න වෙන්නේ. ඒ කර්මය ගෙවන්න එපාය. එහෙනම් කර්මය ගෙවලා තමයි පුළුවන් වෙන්නේ තමන්ගේ ඒ പ്രേත අපායෙන් අත් මිදෙන්න. එහෙම නැතුව බෑ. ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඕන මෙලොව ජීවත් වෙද්දී හොඳින් ජීවත් වෙන්න. තණ්හාව අඩු කරගෙන ජීවත් වෙන්න. අධික ආශාවෙන්, අධික මසුරුකමෙන්, අධික තණ්හාවෙන් මේ යන්න එපා. ඒ තැනට හිත හදාගන්න. හිත හදාගෙන මැරුණොත් අන්න ඔබට පුළුවන් වේවි හොඳ ප්‍රතිසන්දියක්, යහපත් ප්‍රතිසන්දියක් ලැබලා එතනින් නතර නොවි సంతానගත සියලු කෙලෙස් දුරු කරලා උතුම් අමා මහ නිවනින් සැනසෙන්න. ඔබටත් මෙන්න මෙවන් තත්වයක් උදා කර ගැනීමට ධෛර්ය, ශක්තිය, ප්‍රඥාව පහළ වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ නාපෝලි නගරයේ සේවයේ නියුතු දයාසිරි විදානගේ මහත්මයා, ග්‍රේටා පෙරේරා මහත්මිය සහ සුනෙත් ඉන්දික ගයාන් දුමින්ද යන ආදරණීය පුතුන් සහ නිරෝෂා නිල්මිනී, ඉරේෂා දමයන්ති, ආසා නිර්මලී ආදරණීය දියණිවරුන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ මීට මාස 3කට පෙර එනම් ජනවාරි 18 වන දින පරලෝසපත් මාතර තොටමුණ නිල්වලා නිවසේ විසූ දයාබර සොයුරිය වන කාන්ති විදානගේ උපාසිකා මාතාවට මේ පින් අත්පත් වේවා. ඇය සුඛිත මුදිත වේවා. උතුම් අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරනවා. තවත් අරමුණු කීපයක් තියෙනවා පින් දෙන්න. ජයදේව විදානගේ ආදරණීය පියාණන්ට සෝමාවතී වික්‍රම කළුතොට දයාබර මෑණියන්ට ජේ.බී. නන්දසිරි මස්සිනාට සහ ප්‍රභාත් වෙත්තසිංහ ඥාති පුතු ඇතුළු නමින් පරලෝසපත් සියලු දෙනාටම මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඒ අය සුගතිගාමී වේවා. අමා මහ නිවනින් සැනසේවා. සෙත් ප්‍රාර්ථනා කරනවා පද්මසිරි, චන්ද්‍රසිරි, ඉන්ද්‍රසිරි, පත්මනන්ද, ඉන්දු කාන්ති විදානගේ මහත්මියගේ සොයුරන් සහ සොයුරිය ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල සියලු නිලධාරීන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, රටදේ වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කර පින් දීම, ආර්ථික ප්‍රශ්න හමුවේ පීඩා විඳින ශ්‍රී ලංකාවේ ජනතාවට ඉක්මනින් සෙත සහනය සැලසේවායි ප්‍රාර්ථනා කිරීම, ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීම, බණ ඇසූ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් වහවහාම චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධ වීම පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ යහපත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. සියලු දෙනාගේම මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා, පරලෝ සුගතියත්පත් වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට මාස 3කට පෙර ජනවාරි 18 වන දින පරලෝසපත් මාතර තොටමුණ නිල්වලා නිවසේ විසූ දයාබර සොයුරිය වන කාන්ති විදානගේ උපාසිකා මාතාවට
පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ තෙමස්පූර්ණ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ නාපෝලි නගරයේ සේවයෙන් යුතු දයාසිරි විදානගේ මහතා, ග්‍රේටා පෙරේරා මහත්මිය සහ සුනෙත් ඉන්දික, ගයන් දුමින්ද යන ආදරණීය පුතුන් සහ නිරෝෂා නිල්මිනි, ඉරිෂා දමයන්ති, ආශා නිර්මලී, ආදරණීය දියණියන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසටත් වහවහාම සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසුව ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා